ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්. ජනපති ගම සමග පිළිසඳර 9 වන අදියර කෑගල්ල දැරණියගලදී. කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕනේ. බියෙන් සැකෙන්තොර සමාජයක් උදෙසා පොලිස් මහජන ආරක්ෂක කමිටු නියමු ව්‍යාපෘතිය හෙටින් නැරඹෙයි. ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 21%කට කොවිඩ්. නවතම සමීක්ෂණයකින් අනාවරණය වෙයි. ජාතික ආර්ථිකයක් ගොඩනැගීමකින් තොරව ජාතිකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පළක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමග පිළිසඳර 9 වන අදියරට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 9 වන අදියර අද ක්‍රියාත්මක වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින්. දික්වැල්ල කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා භූමියට පැමිණි ජනාධිපතිවරයා පළමුවෙන් ස්වාමින් වහන්සේ ඇතුළු පැමිණි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඇමතුවේ ඉන් අනතුරුවයි. තමුන්නාන්සෙලා එක්ක සාකච්ඡා කරලා තමුන්නාන්සෙලාගේ අදහස් ප්‍රශ්න දෙකම සාකච්ඡා කරලා ඒවා විසඳුම් ලබා දෙන්න තමයි මේ දුෂ්කර ගම්මානවලට එන්නේ. මොකද දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට ඇවෙන්නේ නැහැ. නිලධාරීන්ට ඇවෙන්නේ නැහැ. මම නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සංවර්ධනය සමග පරිසරය සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ දුෂ්කර පළාතක් හැබැයි හොඳ දේශගුණයක් තියෙනවා. මේකට එන පාර බොහොම අබල. දැන් මේ පාර හදනකොට ඕකටත් පහර ගහන්න පුළුවන් මේ පරිසරය විනාශ කරනවා කියලා. එහෙම තමයි වෙන්නේ. වැඩ කිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන්. කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕන. කවුරුට විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ. අනුතුරුව ජනතාව සිය ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. කිතුගල නගරයට යන්න තියෙන රක්ෂිත යාපත කොටසකින් මාර්ගයක් ලබා නොදෙන අපි ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. හැටන් කොළඹ මාර්ගයට අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 60කට වැඩි ප්‍රමාණයක් එන්න ඕනේ මේ කිලෝමීටරය මීටර් 300 රක්ෂිතයෙන් මාර්ගයක් නොදීම සම්බන්ධයෙන්. හැබැයි ඉතින් රක්ෂිතයක් කරා ඕක කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් එනවනේ. මොකද ඒ රක්ෂිතය මේක හෙක්ටයාර් 532ක කැලයක්. ජෛව විවිධත්වයෙන් ඉහළ සංවේදී පරිසර පද්ධතියක් නිසා තමයි මේ කාරණේ නැවතිලා තියෙන්නේ. මේ වගේ ඒවා පිළිබඳව මම හිතන්නේ සාකච්ඡාවක් අපි කරන්නට ඕන. එකපාරටම මෙහෙම තීන්දුවක් ගන්නට බෑ. මේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා අපිට ඉදිරිපත් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ මාර්ග 8ක් ඔබතුමා දැන් සඳහන් කර මාර්ගයත් සමග ඉතා ඉක්මනින් ලබන සතියේම ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මෙහාට ටීම් එකක් එවන්න. ඔව් සර්. මේවත් එක්ක. ඔව්. අද දිනේදී නව කොවිඩ් ආසාදිතයින් 343 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 68193ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේදීද කොවිඩ් ආසාදිතයින් 735 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 158ක්.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 729 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර 6 දෙනෙකු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබූ කොළඹ දිස්ත්‍රික්කයට පසුව කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් සංඛ්‍යාව 105ක්. මහනුවරින් ආසාදිතයින් 94 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු වශයෙන් ඊයේ හඳුනාගෙන තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව පසුගියදා කොවිඩ් ආසාදිතව මියගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අමතරව කොළඹ 3 සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 75ක් සහ 72ක් වයස ඇති පිරිමි පුද්ගලයින් මෙන්ම මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 63ක් වයස ඇති කාන්තාවක්ද මියගිය අය අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මහියංගන ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවක සේවිකාවන් 284කට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මහියංගනේ නගරයට ආසන්නයේ ඇති එක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක 108කට සහ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 176කට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම වැලිමඩ 4 කණුව ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ වෙළඳ සැල් රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමග ඔහු සමග සමීප වැසුරු කළ එම විද්‍යාලයේම තවත් ගුරුවරු 11 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව එම විදුහලේ කාර්යාල සහායිකාවක් සහ උසස් පෙළ සිසුන් 90 දෙනෙකුද නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. එමෙන්ම විදුහල්පතිවරයා ඇතුළු තවත් ගුරුවරුන් 6 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පසුගිය ජනවාරි මාස 29 වනදා මෙරට තුළ ආරම්භ කරන ලද කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ මෙවන විට පුද්ගලයන් 1,56,310කට එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකය පවසනවා. ඊයේ දින තුළ පමණක් එන්නත් ලබා දී ඇති සංඛ්‍යාව 9,983ක්. මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 5,256ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 505ක්. එමෙන්ම අද දිනේදී පුද්ගලයන් 1,113 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 62,594ක් ලෙසයි. සති අන්තය මූලික කරගනිමින් සිදු කරනු ලබන නිරෝධායන නීති සම්බන්ධ මෙහෙයුම් හෙට දිනේදීද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹින් පිටත්වන බස් රථවල රියදුරන් අහඹු ලෙස රැපිඩ් පරීක්ෂාවන් සඳහා යොමු කිරීමද ඒ යටතේ සිදු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සති අන්තයේදී තවදුරටත් නිරෝධායන මෙහෙයුම් ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. විශේෂයෙන්ම කොළඹින් පිටත් වන බස් රථවල මගින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කිරීම, රියදුරන් සහ කොන්දොස්තරවරුන් එම පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම්, මීට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේ මෙම මෙහෙයුම කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. එම ක්‍රියාත්මක වීමේදී ආයතන 642ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ආයතන 34ක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කර තිබුණා. මේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ජනවාරි 10 වෙනිදා. ජනවාරි 10 සිට මේ දක්වා කාලය තුල සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විසින් පරීක්ෂා කර ඇති මුළු ආයතන සංඛ්‍යාව 11,565ක් පමණ වෙනවා. කෙසේ වෙතත් ආයතන 1,351ක් නිරෝධායන රීතීන් වලට අනුගත නොවී කටයුතු කර තිබෙනවා. එම ආයතන වලට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. දැනටමත් ආයතන 1,200කට පමණ මේ වන විටත් නඩු පවරා තිබෙනවා. මීට අමතරව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් සම්බන්ධ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ මෙහෙයුමත් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. මීට අමතරව සතිපොළ ඒ වගේම එළවලු මාළු වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කරන මෙහෙයුම් ඒ ආකාරයටම සිදු කරනු ලබනවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා. ඒ වගේම විශේෂයෙන්ම කොළඹ නගරේ ගාලු මුවදොර පිටකොටුව කොටුව ආදී ප්‍රදේශවල ගැවසෙන මහජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට අහඹු ලෙස තෝරාගෙන යොමු කිරීමේ මෙහෙයුමත් ක්‍රියාත්මක වෙනු ලබනවා. මේ සියලු මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔබගේ යහපත සඳහා, මෙම රෝගය පාලනය කර ගැනීම සඳහා. ඒ නිසා ඔබගේ උපරිම සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. පසුගිය සමයේ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග බන්ධනාගාර රැඳවියන් හමුවීම සඳහා ඥාතීන්ට අවස්ථාව උදා කර දී තිබුණේ නැහැ.
කෙසේ වෙතත් අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට එක් ඥාතියෙකුට අවස්ථාව හිමි කර දෙන බව බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දනේක නායක මහතා සඳහන් කළා. බන්ධනාගාර කොවිඩ් පොකුරාශ්‍රයෙන් තවත් කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවුවන් 7 දෙනෙකු ඒ අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව COVID-19 ආසාදිතයින් 4600ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඉන් 4364 දෙනෙකු මේ වන විටත් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරසය ආසාදන වූ රැඳවියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බන්ධනාගාර නිලධාරීන් 9 දෙනෙකු සහ රැඳවුවන් 215 දෙනෙකු රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව රැඳී සිටිනවා. පසුගිය සමයේ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග බන්ධනාගාර රැඳවියන් බැලීමට ඥාතීන්ට අවස්ථාව උදා කර දී තිබුණේ නැහැ. කෙසේ වෙතත් අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට එක් ඥාතියෙකුට පමණක් අවස්ථාව හිමි වන බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දනේක නායක මහතා සඳහන් කළේ. බන්ධනාගාර සෞඛ්‍ය අංශ මගින් බන්ධනාගාර කොමසාරි ජනරල්තුමාගේ සාකච්ඡාවලින් පසුව තීරණය කරා අමුත්තන් පෙන්වීම සැකකරුවෙකුට එක් ලේ ඥාතියෙ පමණක් සතියට වරක් බලන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම සිර දනුවම් විදින අයෙකුට එක් ලේ ඥාතියෙකුට මාසයකට වරක් ඔවුන්ව බලන්න අවස්ථාව ලබා දෙන්න. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මත එම සියලුම ක්‍රියාකාරී කටයුතුත් එක්ක ඒ වගේම ආහාර ලබා දෙන්නේ නැහැ. ඇඳුම් ලබා දෙනවා. ආහාර ලබා දෙන්නේ බන්ධනාගාර ආපනශාලා මාර්ගයෙන් ආපනශාලාවට මුදල් ගෙවුවාම එම ආහාර පාන ලබා දෙනවා. සිරකරුවෙකුට හට සනීපාරක්ෂක ද්‍රව්‍යත් ඒ විදිහටම ලබා දෙනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ කොවිඩ් තත්ත්වයක් පවතිනවා නම් එම බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම සිදු කරන්නේ නැහැ. ඒ වගේම එම ප්‍රදේශයේ කොවිඩ් තත්ත්වයක් තිබෙනවා නම් ඒ කියන්නේ අතන් එන ප්‍රදේශවල කොවිඩ් තත්ත්වයක් තිබෙනවා නම් අපි ඒ අවස්ථාවේ පෙන්වීම සිදු කරන්නේ නැහැ. ඊට අමතරව නීතිඥයන්ටත් තමන්ගේ සේවාදායකයෝ හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව තමන්ගේ බන්ධනාගාරගත රැඳවියන් සිරකරුවන් ඔවුන්ගේ සේවාදායකයෝ ලෙස ඔවුන්ට මේ අවස්ථාවේ නැවතත් නේවාසික රැඳවියන්ගේ නීති උපදෙස් සඳහා ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. අද දිනේ සිට මෙම කාරණා දෙකම බන්ධනාගාරවල ක්‍රියාත්මකයි. BN සෙකන්ඩ් තොර සමාජයක් උදෙසා මහජන ආරක්ෂක කමිටු නියම ව්‍යාපෘති ආරම්භ කිරීම හෙට පැවැත්වෙනවා. පොලිසියත් ජනතාවත් අතර ඇති සම්බන්ධතාව තව තවත් වර්ධනය කරමින් පොලිස් රාජකාරී සහ අපරාධ නිවාරණ කටයුතුවලදී වඩාත් ජනතා දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි. මීට දශක ගණනාවකට පෙර පටන් පොලිස් සංවිධාන කටයුතු කළේ නීතිය ක්‍රියාත්මක කිරීම අපරාධ විමර්ශනය රථවාහන පාලනය ආදී කටයුතු පොලිසිය විසින්ම සිදු කළ යුතුයි යන සංකල්පය මතයි. නමුත් වර්තමානය වන විට ඉහත සංකල්පය වෙනස් වෙමින් නවාරක සංකල්පයක් ලෙස ප්‍රජා පොලිස් සේවාව හෙවත් කමියුනිටි පොලිසිං ලෙස නව සංකල්පයක් බිහිව තිබෙනවා. මෙම ප්‍රජා පොලිස් සංකල්පයේදී පොලිස් රාජකාරී සිදු කළ යුත්තේ මහජනතාව සමග එකට අත්වැල් බැඳගෙන සාමූහිකව යන්න පසක් කෙරෙන අතර ශ්‍රී ලංකාවේදීද විවිධ අවස්ථාවන්හිදී එම සංකල්පය ක්‍රියාත්මක කර තිබෙනවා. මීට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික පොලිස් ව්‍යුහය නිර්මාණය කළ ශ්‍රීමත් රොබර්ට් පීල් මහතා විසින් පොලිසිය යනු මහජනතාවයි මහජනතාව යනු පොලිසියයි යන සංකල්පය හඳුන්වා දී ඇති අතර එවන් අදහස් තුළින් පෝෂණය වී ඇති ප්‍රජා පොලිස් සංකල්පය වර්තමාන ලොව පුරා ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව නව මුහුණුවරකින් යුත් ප්‍රජා පොලිස් සංකල්පයක් මෙරට තුළ එළි දැක්වීම හෙට උදෑසන 9:30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම සංකල්පයේ අරමුණ පැහැදිලි කරමින් මෙලෙස අදහස් දැක්වුවා. මෙහිදී පොලිසියත් ජනතාවත් අතර තිබෙන සබඳතාව තවදුරටත් වර්ධනය කරමින් විශේෂයෙන්ම ජනතාවගේ යහපත සඳහා ජනතාව පාර්ශව කරුවන් ලෙස යොදා ගනිමින් පොලිස් රාජකාරී ඉටු කිරීම, ඒ වගේම අපරාධ බිය දුරු කිරීම සහ විශේෂයෙන්ම පොලිසිය මගින් ඉටු කරනු ලබන අනිකුත් අපරාධ නිවාරණ කටයුතු සඳහා මහ ජනතාවගේ දායකත්වය නව මුහුණුවරකින් ලබා ගැනීම අරමුණු කරගෙනයි මෙම ව්‍යාපෘතිය හෙට දිනේදී ආරම්භ කරනු ලබන්නේ. ඒ වගේම එමගින් විශේෂයෙන්ම ලෝකයේ දැනට බිහි වී ඇති නවීනතම ප්‍රජා පොලිස් සංකල්ප මෙම ක්‍රියාදාමයට ඇතුළත් කරමින් වඩාත් මහජනතාවට ආකර්ෂණීය වූ වඩාත් මහජනතාවට සහයෝගයෙන් ක්‍රියා කරන්නා වූ ඒ වගේම මහජන අභිවෘද්ධිය සඳහා වූ පොලිස් සේවයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 30 වසරක් පැවති යුද්ධය අවසන් කිරීම සඳහා ගෙන ගිය මානුෂීය මෙහෙයුම් අතරතුර යම් දෙයක් සිදු ඇතැයි සෙවීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය අභ්‍යන්තර විභාගයක් පැවැත්වීමට සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ලෝඩ් නේස්බි එහෙම නැත්නම් නේස්බි සාමවැද්දයා ඔහු බොහොම පැහැදිලිව ලංකාව වෙනුවෙන් පෙනී සිටියා. ඔහු හෝම් මිනිස්ටර් එක එහෙම නැත්නම් සුවදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මාස 6කට 7කට කාලයක් තිස්සේ ලොකු සටනක් කරලා 60000ක් සමූල ඝාතනය වුණායි කියප එක සම්පූර්ණ බොරුවක් කියන එක ඔප්පු කරලා තියෙනවා ලෝකයේ ඉදිරියේ. විශේෂයෙන්ම ලංකාවේ එවකට හිටිය ප්‍රධානීය තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රකාශක හැටියට කටයුතු කරපු ඇන්ටන් ගෑෂ් කියන පුද්ගලයා ඔහු ඩිස්පැචස් කියලා අපි කියනවා දිනපතා අරිනවා ලංකාවේ තත්ත්වයේ කාලේ. එහෙදීත් කියලා තිබ්බා මෙහෙම ප්‍රභාකරන් විසින් මානසික මෝනුවර කියන එකට එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයන් ශීල්ඩ් එකක් හැටියට ආවරණයක් හැටියට පාවිච්චි කරන ඉතාමත් පහත් මට්ටමේ වැඩ ප්‍රොසෙස් කරගෙන යනවා කියන තිබ්බා. අර කියපු 60000 අමූලික බොරුවක් කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ වගේම තමයි වර්තමාන රජය බලයටපත් වෙලා අපේ විදේශ ඇමතිවරයා තාමත්ම පැහැදිලිව රටට ගොස් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නෙමෙයි ඉන්ලාස් වෙනවයි කියලාත් කිව්වා. ඒ වගේම තමයි 2017 මෙය සමානුග්‍රහය දාපු ඇමරිකාවේ නියෝජිතය හැටියට කටයුතු කරපු කිහිලි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මෙය ඉතාමත්ම දේශපාලන වශයෙන් සහ පක්ෂග්‍රාහී ආයතනයක් හැටියට කියලා උනුත් ඉවත් වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කරුණ අනුව 22 වෙනිදා ආරම්භ කරන වැඩපිළිවෙලේදී අපේ ස්ථාවරය අපි බොහොම අවංකභාවයෙන් මේ කටයුත්ත කරන්නේ. අපේ කවුරුත් අපේ පාවා දෙන්නවත් එසේ නැත්නම් කාරුත් ආවරණය කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යථා තත්ත්වය තේරුම් අරගෙන අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවසන් කරලා මේ රටේ ජනතාව අද ජීවත් වෙනවා සාමේ. එහි ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා යම් කිසි විදිහේ දෙයක් තිබෙනවා නම් ඒක අභ්‍යන්තර විභාගයකට අපි සූදානම්. අපි බොහොම පැහැදිලිව ඉන්නවා අභ්‍යන්තරව මේ සම්බන්ධව වාර්තා කරලා ඒ වාර්තාව තුල ඇති වෙන තත්ත්වයන් සම්බන්ධව යම් කිසි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. ප්‍රවීණ වේදිකා සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී මියුරි සමරසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 81 වන වියයි ඇය පසුවුණේ. 1939 වසරේ මාර්තු මස 15 වනදා මොරටුව ප්‍රදේශයේදී උපත ලද මියුරි සමරසිංහ මහත්මිය ගුවන් විදුලියේ මාසික රංගුම සංගීත ප්‍රසංගයෙන් මුල්වරට සිය රංගන ජීවිතයට අත්පොත් ලැබුවා. මිරිකුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමාවට අවතීර්ණ වූ ඇය මඩුරුදුව, සාරා, යසිසුරු, විරාගය, යහළුයෙහිදී, යුගාන්තය, මංගල තෑග්ග, යුවපති, මාරුතය සහ බවතුකාදී චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ මියුරි සමරසිංහයන් මෑත කාලයේදී ගරසරප වැනි චිත්‍රපටවලටද මුසු කළ සිය රංගනයන් අදටද ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකී සටහන් වී ඇති. බන්දුල විතානකේ නිර්මාණය කළ එරමුදු මල් තුළින් ටෙලිනාට්‍ය සඳහා පිවිසි ඇය නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ, ගංගා සහ නිශ්ශංක සහ ඉරපායා වැනි ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. කලක් පිළිකා රෝගයකින් පීඩා විඳි ඇය අද පෙරවරුවේ ජීවන රංගමඩලට සමුදුන් අතර ඇය ප්‍රේක්ෂක සිත් සතන් තුළ නොමැකෙන මතක සටහන් රැසක් සයිටුහන් කළ රංගන ශිල්පිනියක්. ඇය මැවූ තාත්වික රංග සොබා වේදිකා මතින් ඉහළට නැගී දැවැන්ත සිනමා තිරයට ප්‍රවිෂ්ටව පුංචි තිරෙහි රසෝභාවයන් වවා අවසන ජීවිත රංග ස්වභාවයෙන් බැස යන්නට වූයේ මතක රැසක් අප අතර තබමින්. පවතින තත්ත්වය හමුවේ මතුවන අවශ්‍යතාවයන්ට සරණක් වන්නට ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී නිකවැරටිය මූලික රෝහලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමයි සිදු කෙරුණේ. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරංශය සමගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී නිකවැරටිය මූලික රෝහල අප වෙත සිදු කළ ඉල්ලීමකට අනුව PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත කුටි පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. එමෙන්ම මෙහිදී ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණද බෙදා දෙනු ලැබුවා. මහමෙවුනාව භාවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ.
රටේ පවතින කොරෝනා ව්‍යසනය හමුවේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම පිළිබඳව අපේ ඉරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ සහ අපේ සද්දා ටීවී නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට මේ කරපු උපකාරය නිකවැරටිය මූලික රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර මෙවන් පුණ්‍ය ක්‍රියා සත්කාර ක්‍රියා තව තවත් කිරීමට සද්දා ටීවී නාලිකාවට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පවතින තත්ත්වය හමුවේ නන්දෙස පවතින අවශ්‍යතාවයන්ට අවශ්‍යම සවියක් ලෙසින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇතැම් බැංකු විසින් ගිනුම් හිමියන්ට නොදන්වා මුදල් අය කර ගැනීමේ සිදුවීම් පිළිබඳ සොයා බලා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ ගිණුම් එකකින් සතයක්වත් ගන්න බෑ ඒ අයට දැනුම් දෙන්න නැතුව. ඒ අයගේ අනුමැතිය නැතුව. ඉතින් මම දන්නවා සමහර තැන්වලදී ඒ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. ඒ වගේ දේවල් සිදු වෙලා තියෙනවා නම් අපි ඒවට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍යයි. බැංකුවක් හෝ වේවා, බලගතු කෙනෙක් හෝ වේවා වෙන කෙනෙකුගෙන් මුදල් ඒ අයගේ අනුමැතිය නොමැතිව ලබා ගැනීම. ඒක අපිට අනුමැතිය දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් සිදු වෙලා තියෙනවා නම් අපි ඒවට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍යයි. ඉදිරියේදී මම යෝජනා කරන්න තනවා යම් ආකාරයට පොලි අනුපාතය වෙනස් විදිහට වැඩි කරන්න නැති වෙන්න ඉන්න පෙනල්ටිස් දාන්න නැතුව සමහර අය කියනවා මේ වෙලාවට ගෙවුව නැති නිසා 3%කින් වැඩි කරනවා කියලා. ඒ වගේ දේවල් වැරදි. අපි ඒවට කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. අපි ඒවට අවශ්‍ය නැ නීති රීතිත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම කවුරු හරි කෙනෙක් කරනවා නම් ඒක වැරදි කියන එක අපි ඒ පදනමේ ඉතාමත්ම දැඩි ලෙස හිතෙනවා. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල වාහන තදබදය අවම කර ගැනීමට පිළියමක් ලෙස ආරම්භ කරන ලද පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ඉදිරි මාස දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස ආරම්භ කළ එම සේවාව මෙවන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය උපයන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථම ප්‍රාරම්භක මධ්‍යම හා අවසාන පාලි හා සංස්කෘත විභාගය අද දිනේදී පැවති අතර එය හෙට දිනේදීත් පැවැත්වීමට නියමිතයි. මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයෙහි පැවැත්වෙන මෙම විභාගයේ විශේෂත්වය වන්නේ මහනුවර නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 95ක් වන වයෝවෘද්ධ මාතාවක් විභාගයකට මුහුණ දීමේ පුවතක් අපට වාර්තා වුණා. විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථම ප්‍රාරම්භක මධ්‍යම හා අවසාන පාලි හා සංස්කෘත විභාගයටයි ඇය එලෙස මුහුණ දීමට නියමිතව ඇත්තේ. ප්‍රසිද්ධ නොතාරිස්වරියක වශයෙන් කටයුතු කොට ඇති සිව්දරු මවක් වූ ඇස්ලින් ධර්මරත්න නම් මහත්මිය වයස අවුරුදු 95ක් වුවද තවමත් තමන්ගේ කටයුතු තමන් විසින්ම සිදු කරගන්නා බවයි අපට වාර්තා වුණේ. මෙම විභාගය ජයගැනීමෙන් අනතුරුව ශාස්ත්‍රපති විභාගය සඳහා ඉදිරිපත්වීම තමාගේ බලාපොරොත්තුව වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා. ගතෙහි රුධිරය කිරි බවට හරවා මවක් පිදූ සෙනෙහස කිසිදා සැසඳිය නොහැකි සෙනෙහසක්. තම දරුවන්ට සේම අන් දරුවන්ටද මව් ශීරය පරිත්‍යාග කළ උතුම් හදවතක කතාවක් මේ. රතු පැහැ සුදු පැහැවන්නට ගතේ රුහිරු කිරි කර දෙන්නට මව් සෙනෙහය රුධිර දහරා පුරා ගලා යන අයුරු නම් මහාරුමයක්. ලෝකයට බිහිවූදා සිටම රසයක් ලෙසින් හඳුනාගත් දෙයක් වූවා නම් ඒ මවගේ ශීරයයි. එකී ශීර දහරා මත ලෝකය බිහිවී ඇතිසේම මදි නොකියන්නට ගතේ රුහිරු කිරි කරදුන් අම්මාගේ සෙනෙහය ජීවන සුවේහි අදත් වඩා හිඳුවා සිටීමට අවැසිම සෙනෙහස නොවේද. ක්‍රමයෙන් පරිණත වීමේදී විවිධාකාරයෙන් සෙනෙහස ගිලිහි වියලුණු ලෝකයේ කුඩා කල රුහිරෙන්ම දියකොට පෙවූ අමිල සෙනෙහස අවැසි වූ මොහොතවල් ඕනෑ තරම් මතුවන්නට විය. මේ එලෙස තම දරුවන්ට සේම අන් දරුවන් වෙතත් ගලා ගිය අම්මා කෙනෙකුගේ නොනිමි සෙනෙහසක්. ඇය එලිසබෙත් ඇන්ඩර්සන් සියරා. දෙදරු මවක්. ඇය
හයිපර්ලැක්ටේෂන් සින්ඩ්‍රෝම් නම් තත්ත්වයේ පසුවන මවක්. එනම් ශරීරය තුළ කිරි නිෂ්පාදනය වැඩිවීම නිසා මව්කිරි පිටාර ගැලීමේ තත්ත්වයක් ලෙසින් පවතින රෝගී තත්ත්වයක්. නමුත් ඇය මේ රෝගී තත්ත්වය යොදාගත්තේ වෙනස්ම විදියකට. රුධිරය ශීරය බවට හැරෙද්දී ඇයගේ ශීරය මනුෂ්‍යත්වය බවට පත් කරන්නට වුණා. ඇය නිපදවන මව්කිරි නොමේරූ දරුවන්ට ලබා දෙමින් ඇය විශාල සතුටක් ලැබුවා. එයින් නොනැවතී මව්කිරි අවශ්‍යව සිටි පවුල් ගණනාවකට ඇය මව්කිරි පරිත්‍යාග කරන්නට වුණා. වැඩිපුරම මව්කිරි පරිත්‍යාග කිරීම සැබවින්ම කාන්තාවන්ට අනෙක් කාන්තාවන්ට උපකාර කළ හැකි ශ්‍රේෂ්ඨතම හා බලවත්ම ක්‍රමයක් බව ඇය ලෝකයට කියා දෙන්නට වුණා. මෙවන විට වසර 5කට ආසන්න කාලයක් පුරා ඇය මව්කිරි පරිත්‍යාග කරනු ලබන කාන්තාවක්. දිනකට මව්කිරි ගැලුම් 1.75ක් පමණ ඇය විසින් නිපදවන අතර එය සාමාන්‍ය මවකට වඩා 8 ගුණයක් හෝ 10 ගුණයක් වැඩි. ඇය මේ තුලින් ලදරුවන් බොහෝ පිරිසකට පෝෂණය ලබා දී තිබෙනවා. ඇන්ඩර්සන් සියරා මෙම කාර්යය සිදු කරන්නේ ක්‍රමවත් පරිදි. එනම් කිරි බැංකුවක් කරහායි. එලෙස ලබා ගන්නා මව්කිරි ඇය මේ විදියට පරිත්‍යාග කරන්නට පෙළඹිලා තියෙනවා. කිරට හඬන දහසක් දරුවන් ඇගේ මව් සෙනෙහය මුසු ශීරය මතින් සිනහ නගනු ඇති. ඒ සමග ඇයද සිනහ නගනු ඇති. එතුළින් ලෝකයම සිනහ නගනු අපේක්ෂාවෙන් ඇය පසුවනවා විය යුතුයි. ඕනෑ තරම් මිනිසුන් ලොව තුළ සිටියද මනුෂ්‍යත්වය අර්ථකන්වා ඇත්තේ අතලොස්සක් පමණි. තම දුර්වලකම තවදුරටත් දුර්වලකමක් බවට පත් කළ නොගත් ඇය එතුළින්ම දරුවන් දහස් ගණනකගේ සිනහවට හේතු සාධකය බවට පත්විය. පරිත්‍යාගය තුළ ඇති අසීමිත සතුට ඇය භුක්ති විඳින අතර ලෝකයටම කියා දෙන්නේ මව්සෙනෙහේ වටිනාකමයි. තම දරුවන්ට සේම අන් දරුවන්ටද ආදරය දැක්විය හැකි මෙවන් මව්වරුන්ගේ ලෙය කිරි බවට නොහැරුණොත් එය විශ්මයකි. අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 21%කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව එරට නවත මාධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 28589 දෙනෙකු යොදා ගනිමින් ඉන්දිය වෛද්‍ය පරීක්ෂණ සභාව විසින් සිදු කළ එම නවත මාධ්‍යනයේදී මෙලෙස ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 21%කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවට අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මරණ සහ අසාධිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව දෙවනුවට වැඩිම අසාධිතයින් වාර්තා වන ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත අසාධිතයින් සංඛ්‍යාව 1,08,15,222 ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,54,956ක්. මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සහ දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් සඳහායි මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ. මේ අර්ථයේ ලබන 15 වනදා සිට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නතට හා දකුණු කොරියාවේ SK බයෝසයන්ස් ආයතනයේ නිපදවන එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇති. අදාළ එන්නත් සඳහා අවසර හිමිවන්නේ හදිසි භාවිත එන්නත් ලැයිස්තුව යටතේ. ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන් ඉන්දියාවේ පසුගියදා ආරම්භ කර ඇති අතර මෙවන විට මිලියන 4කට අධික එන්නත් මාත්‍රා ලබා දී ඇති බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර ලෝපුරා කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා කොවිඩ් එන්නත් සාධාරණ ලෙස ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් වලින් 4/3කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර ඇත්තේ ඉහළ ආදායම් සහිත රටවල් 10ක් තුල බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. බිලියන 2.5ක ජනගහනයක් නියෝජනය කරන රටවල් 130කට ආසන්න ප්‍රමාණයකට තවමත් එකම එන්නත් මාත්‍රාවක්වත් ලබා දී නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ රාත්‍රී 9න් පසු අගනුවර අවට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇති බවයි. දකුණු කොරියාවෙන් මේ දක්වා අසාධිතයින් 80131 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 70%ක්ම හඳුනාගෙන ඇත්තේ සෝල් අගනුවරින් වීම විශේෂත්වයක්. එමෙන්ම රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1459ක් ලෙසයි දැක්වෙන්නේ.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි මාස 7 වනදා මෙරට කවිපරපුරේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ කොළඹ යුගයේ අග්‍රගණ්‍ය ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ කවියෙකු ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ආනන්ද රාජකරුණා ශූරීන් උපත ලබා ඇත්තේ 1885 පෙබරවාරි මාස 7 වන දිනයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ආගමික ශාස්ත්‍රීය කලා ශිල්පාදී කෞශල්‍යයන් ගවේෂණය ඇතුළු ජීවී අජීවී පරිසරය අධ්‍යයනය කිරීමේ අරමුණ සහිතව රාජකීය ආසියාතික සංගමයේ මෙරට ශාඛාව පිහිටුවා ඇත්තේ 1945 පෙබරවාරි මාස 7 වන දිනයි. එක්සත් ජනපද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ඇත්තේ 1795 පෙබරවාරි මාස 7 වෙනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. පෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.